ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මාතලේ ඕවිලිකන්ද රෑනකිටුවගල ආරණ්‍ය සේනාසනය සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති පූජනීය අලව්වේ අනුමදස්සේ ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව මොරටුව විල්ලෝරාවත්ත පදිංචි නන්දසීලී ෆොන්සේකා මහත්මිය, මොනරාගල මාගන්දන මුල්ල තඹලකන්ද උඩ පදිංචිව සිට පරලෝසපත් වූ එම්.ආර්. ගංඇති පියාණන්ගේ සහ ආර්.එම්. සුදුකුමා මෑණියන්ගේ දූපුතුන් ඇතුළු පවුලේ සැම, මීරිගම කහටගොල්ලව වත්ත පදිංචි පුෂ්පා අයිරාංගිනී රාජපක්ෂ මහත්මිය, කැනඩාවේ පදිංචි සන්ධ්‍යා රත්නායක මහත්මිය. අද ධර්මානුශාසනාව මජ්ක්‍ධිම නිකායේ බද්දේකරත්ත සූත්‍රය ඇසුරින් විදර්ශනාව වැඩීම පිළිබඳවයි. පින්වතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
අතීතං නාන්වාගමීය නප්පටිකංකහේ අනාගතං යදතීතං පහීනන්තං අපතංච අනාගතං පච්චුප්පන්නංච යෝධම්මං තත්හ තත්හ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා ඒවං විහාරින් ආතාපින් අහෝරත් මතන්දිතං තං වේ භද්දේ කරත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ජීවිතයේ සත්‍ය හොයන ප්‍රඥාවන්ත උදවියට යථාර්ථ ධර්මයක් පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ප්‍රඥාවන්ත මිනිසුන්, යථාර්ථය හොයන මිනිසුන් ලෝකයේ සිටින කාලයක. එවැනි කාලයක ඒ මිනිස්සු ජීවිතයේ ඇත්තක් හොයන්න යමු වෙනවා. ඇයි ජීවිතයේ ඇත්තක් හොයන්නේ? දැන් අද සමාජයේ ගත්තත් අපට මේ ජීවිතයේ තුලදීම කොපමණනම් දුක්ඛිත ස්වභාවයකට පත් වෙන්න වෙලා තියෙනවද? සංසාරේ ගමන් කරනකොට ඊළඟ ජීවිතයක් ගැන හිතන්න දෙයක්වත් නැහැ. මේ ජීවිතයේ තුලදීමත් අපි අනන්ත දුක් විඳිනවා. සමාජයේ ප්‍රශ්න ඔස්සේ, ආර්ථික ප්‍රශ්න ඔස්සේ, තවත් නොයෙකුත් කාරණා ඔස්සේ අපි අපේ ජීවිතයේ දුක් විඳිනවා. ඇයි මෙහෙම දුකක් විඳින්නේ? මේ දුකක් විඳින්නේ පින්වතුනි සසරක් උරුම වෙච්ච නිසා. මෙන්න මේක නුවණැති මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නවා. කුමක් නිසාද මේ දුකක් විඳින්නේ කියන එක කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට අපි සසරක් නිසා, සසර යන නිසා, සසර යෑම කියන කාරණාව මතයි මේ දුක තියෙන්නේ කියලා හිතන අය මෙන්න මේ සංසාර ගමන ඉක්මවීම සඳහා විමුක්තියක් හොයන්න වැඩපිළිවෙළවල් හුරු කරනවා. නමුත් විමුක්තියක් හොයන්නේ නැති කට්ටිය, ඒ කියන්නේ සංසාරය ගැන දන්නේ නැති, විමුක්තියක් හොයන්නේ නැති අය, ඒ අයට හැම වෙලෙම පේන දේ තමයි බාහිර වූ සමාජයේ ප්‍රශ්නයක් නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. අපි බාහිර ප්‍රශ්නයක් කියලා හිතාගෙන එක එක අයට දොස් කියනවා. විවිධ අයට දෝෂාරෝපණය කරන, මෙයාලා මෙහෙම කරා නම් හරිනේ, මෙහෙම කරා නම් හරිනේ. ඊළඟට අපි රෝග ව්‍යසනය එනකොට ඇයි මේ විදිහට පරිස්සම් වෙන්නේ නැත්තේ? ඊළඟට අපේ ආර්ථික අපහසුකම් එනකොට, දේශගුණික කාලගුණික විපර්යාස එනකොට අපි මේ හැම දෙයක් ඔස්සේම බාහිරට ඇඟිල්ලක් දික් කරලා අයියෝ ඇයි අපට මෙහිම වෙන්නේ? ඇයි මෙහිම වෙන්නේ? මෙන්න මේක තමයි අඥානියාගේ ස්වභාවය. අඥාන කෙනා කල්පනා කරන්නේ නැහැ මෙවැනි දුකක් කුරුම වෙන්නේ අපි මේ සංසාරයක් උරුම කරගත්ත නිසා නෙවෙයි කියලා. සංසාරයක් උරුම කරගෙන තියෙනවා නම් පින්වත්තුනි, ඒ සසර තුල තියෙන්නේ ජාති ජරා මරණ කියන මේ දුකක්. අපි මේ දුකක් කියන කාරණාව අපි හරි කැමති දුක එන්නේ නැති වෙනවට. මේ ලෝකයා කැමති සැප ලැබෙනවට, සුඛකාමානි බුතානි. හැම සත්‍යුම සැපේටයි කැමති. ඒක නිසා නිරන්තරයෙන් බාහිරට ඇඟිල්ලක් දික් කරමින් අපි මොකද කරන්නේ? අපි අපට සැප විඳින්න හොයනවා. ඒක පින්වතුනි හරියට මේ වගේ දෙයක්. ලොකු ගමනක් දුවනවා. හති දාගෙන දුවනවා. හැබැයි දිනුම් කණුවක් නැති තැනකටයි දුවන්නේ. ජයග්‍රහණයක් නැති, දිනුම් කණුවක් නැති තැනකට දුවනවා. ඉතින් මෙන්න මෙවැනි ගමනක් තුලින් කෙසේනම් සැපක් හොයන්නද? කෙසේනම් සැනසිලි ආස්වාදයක් හොයන්නද? මේ ජීවිතයේ සැනසිලි ආස්වාදයක් එක්ක ඉන්නවා කියන එක, ඒක පින්වතුනි මේ කුෂ්ඨයක් කසමින් ලැබෙන සැපය වගේ ඊටාම අල්ප තෘප්තියක්.
ඇයි අපි මේ අල්ප තෘප්තිය මුල් කරගෙන ජීවිතයේ අතහර්ථයක් හොයන්න යමු වෙන්නේ නැත්තේ? ඒ මෝඩ කෙනාගේ ලක්ෂණේ. නමුත් විමුක්තිකාමීන් ලෝකේ උපදිනකොට සත්‍යවාදීන් ලෝකේ උපදිනකොට ඒ අය කල්පනා කරන දේ තමයි දැන් අද අපි බුදුබණ අහද්දිත් එහෙම කල්පනා කරන්නේ. බුදුබණ අහන්න මත්තෙන් පවා මේ ලෝකේ සත්‍යවාදී මිනිස්සු විමුක්තිකාමී මිනිස්සු කල්පනා කරනවා. ඇයි මෙහිම සසරක් යන්නේ? ඇයි මෙහිම ලෙඩ වෙන්නේ වයසට යන්නේ මැරෙන්නේ? ඔක කල්පනා කරනවා. බෝධිසත්වයොත් කල්පනා කරා. විපස්සී බෝධිසත්වයන් පිළිබඳව මහා පදාන සූත්‍රයේදී ආදිතුළු තැන්වල පැහැදිලි වෙනවා. අපේ බෝධිසත්වය පිළිබඳව පැහැදිලි වෙනවා. කථාචාර්යයන්ගෙන් අහලා දැනගන්නේ මේ ජරා මරණ ලෙඩවීම වයසට යන මේ දුකෙන් නිදහස් වෙන්න විමුක්තියක් හොයන්න පැවිදි වෙනවා කියන කාරණා. ඒ කියන්නේ මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ ඉන්න කාලෙක විමුක්තිකාමී සමාජයක මධ්‍යදේශික ජනපදයේ ජම්බුද්වීපේ අදටත් තියෙනවා. ඒ විමුක්තිකාමී සමාජයක මිනිස්සු හොයනවා. මොකද්ද හොයන්නේ? මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයනවා. දුක එනකොට අන් අයට සාප කරන්නේ නැහැ. අන් අයට නිඳා කරන්නේ නැහැ. මේ දුක එනකොට අපි කල්පනා කළ යුත්තේ ඇයි අපට මෙහෙම දුකක් එන්නේ? කුමක් නිසාද මේ දුක ලැබෙන්නේ? මෙන්න මේ සසර ගමන නිසා. අන්න ඒ විදිහට කල්පනා කරන අය විමුක්තියක් හොයන්න යමු වෙනවා. විමුක්තියක් හොයන්න යමු වෙන්නේ ජීවිතය ඇත්තක් කල්පනා කරලා. ජීවිතේ සත්‍යයක් කල්පනා කරලා. ඒ සත්‍ය කල්පනා කරමින් විමුක්තිය කරා ප්‍රතිපදා හුරු කරනවා. ඒ සත්‍ය අනුව අන්න එවැනි මිනිස්සු ඉන්න සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ පෙන්වලා දෙන්නේ. දැන් අද අපි ගත්තොත් අද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා කියලා හිතාගෙන ඉද්දී ප්‍රතිපදා හුරු කරනවා කියලා හිතාගෙන ඉද්දී අපි දෙස් දෙවල් දෙන්නේ නැද්ද? බාහිර ප්‍රශ්නෙට ඇඟිල්ල දික් කරන්නේ නැද්ද? අපි හැම වෙලෙම බාහිරටමයි යමු වෙන්නේ. ඇයි අපට බැරි? අපි මේ සසර ගමනක් උරුම කරගත්ත නිසා නෙවෙයි මේ දුක උරුම. එහෙනම් මේ සසරෙන් නිදහස් වෙන්න මේ ජීවිතයේ සත්‍ය හොයන්න විමුක්තිය හොයන්න මෙන්න මේකට යමු වෙන්නේ නැත්තේ ඇයි? කෝ බුදුබණ ඇහිීමේ ප්‍රතිඵල? බුදුබණ ඇහිීමේ ප්‍රතිඵලයක් තියෙනවා නම් පින්වතුනි අඩුම තරමින් අපට විමුක්තියක් හොයන්න මේ ජීවිතයේ සත්‍ය හොයන්න යමු වෙන්නට ඕනේ. ඉතින් පින්වතුනි මේ ලෝකයේ බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ටනේ. ප්‍රඥාවන්ත අයට දේශනා කරනවා. ඒ අය විමුක්තිකාමී ඒ විමුක්තිකාමී සමාජය තුළ පහළ වෙන බුදුරන් වහන්සේ එවැනි අයට ධර්මයේ දේශනා කරන්නේ. එතකොට ඒ අයට පෙන්වලා දෙන්නේ මොකක්ද? ජීවිතය ඇත්ත. මොකද්ද පෙන්වලා දෙන්නේ? ජීවිතයේ සත්‍ය. ජීවිතයේ සත්‍ය විශේෂයෙන් දකින්න පෙන්වලා දෙනවා. ජීවිතයේ සත්‍ය විශේෂයෙන් දකින්නට නම් ජීවිතයේ සත්‍ය පිළිබඳව හොයන්නට ඕනේ. ජීවිතයේ සත්‍ය කියන්නේ මොකද්ද කියලා හොයන්න පටන් ගන්නට ඕනේ. ඒකට කියනවා විචක්ෂණය කියලා. ඒකට කියනවා පටිපුච්ඡා විනීතා කියලා. ඒකට කියනවා පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියලා. ඒ කියන්නේ මේ ජීවිතයේ ඇත්ත මොකද්ද? සත්‍ය මොකද්ද? ඇයි මෙහෙම දෙයක් වෙන්නේ? කියන කාරණාව හොයන්න පටන් ගන්නවා සත්‍යවාදී අය. අන්න ඒකට බුදුරන් වහන්සේ උපකාර කරන්න ධර්මය කියලා දෙනවා. මෙහෙම හොයන්න, මෙහෙම හොයන්න. එහෙම හිතනකොට ඒ විචක්ෂණශීලී බවත් එක්ක මොකද වෙන්නේ? ඊට ධම්ම සූත්‍රයේදී පැහැදිලි කරනවා සුසුසා පරිපුච්ඡා. මේ අහපු කාරණාවත් එක්ක සත්‍යයක් අහලා තියෙන්නේ. ඒ අහපු කාරණාව එක්ක ප්‍රශ්න කර කර මේ විචක්ෂණශීලී බවට යොමු වෙනකොට අන්න ඒක කියනවා ප්‍රඥාවට ආහාරය. ප්‍රඥාවට ආහාරය ඇති වෙනවා. ප්‍රඥාව උදා වෙනවා. ප්‍රඥාව උදා වුණාම මොකද වෙන්නේ? ප්‍රඥාවේ කෘත්‍යයක් තියෙනවා මොකද්ද? ප්‍රඥාවේ කෘත්‍යය තමයි යථාර්ථයේ විදිහටම දකින්න එක යතහ භූත හටගත්තද යථාර්ථ වශයෙන්ම ඒ කාරණාව ඒ විදිහට දකින්න දැකීමේ කෘත්‍ය කරන්නේ ප්‍රඥාව. දැන් අපේ ඇහැට කරන්න පුළුවන් බාහිර රූපය දකින්න. මේ වගේ මේ ප්‍රඥා කියන ඇහැට පුළුවන්කම ලැබෙනවා. මොකද්ද? යථාර්ථය ඒ විදිහටම දකින්න. යතහ භූත ඥානය කියන්නේ යන්නේ ඒකත් එක්ක. යථාර්ථය ඒ විදිහට දකින්න හැබැයි බෑ. මොකක් නැත්තන්ද? ප්‍රඥාව නැත්තම්. ප්‍රඥාව උදා වෙන්නේ. ප්‍රඥාව උදා වෙන්නේ සුසුසා පරිපුච්ඡා. මෙන්න මේ අහපු දේ ඒ ප්‍රශ්න කර කර විමසීම තුළින්. එතකොට අහපු දේ ප්‍රශ්න කර කර විමසනකොට චිත්ත ඒකාග්‍රතාවයක්, හිතේ එකඟභාවයක් ඇති වෙනවා. හිතේ වික්ෂිප්ත භාවය දුරු වෙනවා. ඒ ඒකාග්‍ර චිත්තයෙන් තමයි යථාභූත ඥානය ඇති වෙන්නේ.
ඒක පින්වතුනි අපට ලස්සනට උපනිෂ සූත්‍රයේදී එහෙම ලස්සනට පැහැදිලි වෙනවා. ජීවිතය යථාර්ථය අවිද්‍යාවෙන් සංකාර සංකාරපත්‍යෙන් හේතුවෙන් විඥානය මෙන්න මේ විදිහට යථාර්ථය දකිනකොට ප්‍රීතිය සැපය සමාධිය ඇති වෙලා තහබුතු ඥානය ඇති වෙනවා. මොකක් දකිනකොටද? කොහොමද මේ සමාධිය ඇති වෙන්නේ? අවිද්‍යාව නිසා සංස්කාර, අවිද්‍යාව හේතුවෙන් සංස්කාර, සංස්කාර හේතුවෙන් විඥාන ආදි වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මයන් හේතුප්‍රත්‍ය වශයෙන් අන්නේ දැකීමේ ඥානයත් එක්ක හටගන්න ඒ කියන්නේ මේ දුක කියන කාරණාව ඒ හේතුප්‍රත්‍ය නුවණත් එක්ක වැටහෙනකොට ශ්‍රද්ධාව උපදිනවා. ඒ ශ්‍රද්ධාවෙන් ප්‍රමුදිත භාවයේ ප්‍රීතිය සැපය සමාධිය අනතහ බුත ඥානයි. එහෙම නැතුව සාමාන්‍ය සමාධියක් පිළිබඳව නෙමෙයි යථාර්ථය දැකීමත් එක්ක. එතකොට මෙන්න මේ දකින විදිහට කියනවා පින්වතුනි විශේෂයෙන් දකිනවා කියලා. විශේෂයෙන් දකිනවා. ඒකට කියනවා විපස්සති කියලා. මොකද්ද කියන්නේ විපස්සති? විශේෂයෙන් දකිනවා. එතකොට විශේෂයෙන් දකින්න පුළුවන් ඉන්නේ මොකකටද? ඒ විශේෂයෙන් දැකිය හැකි දෙයට. මොකද්ද විශේෂයෙන් දැකිය හැකි දේ? විශේෂයෙන් දැකිය හැකි දේ තමයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඇති වෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරී, ඒ වගේම පටිපුච්චා විනීත, උපපරීක්ෂණේ, විචක්ෂණේ මෙන්න මේ කාරණා සිදුවීමත් එක්ක තමයි ඒ දකින්න ඕන ඇහැ ඇති වෙන්නේ. එහෙනම් අද අපි සමාජයේ හුරු වෙලා තියෙන අපි විදර්ශනා කරනවා කියලා ඔහේ කියන්න හුරු වෙලා තියෙනවා. විදර්ශනාව කියලා කියන වචනේ තේරුම විපස්සති විශේෂයෙන් දකිනවා. විශේෂයෙන් දකින්නේ ඇහැ ඕනේ. ඒ ඇහෙනුයි විශේෂයෙන් දකින්නේ. එහෙනම් අපි මේ ඇහැ ඇති වෙන්න හේතු වන කාරණා කරන්නට ඕනේ. ඒ ඇහැ ඇති වෙන්න හේතු වන කාරණා කරන්නේ නැතුව අපි මෙහෙම විදර්ශනා කරනවා කියා මොකද්ද කරන්නේ? මානසික සංකල්ප ඔහේ හිතා ඉන්නවා. දැන් ඔබ හොඳට හිතලා බලන්න. ඔබ මොනවා හරි විදර්ශනා කරනවා කියා මනසට එන සිතුවිල්ලක් එක කටයුත්තක් නම් යෙදෙන්නේ. ඒ කියන්නේ මනස හැම වෙලෙම පවතින සිතුවිල්ලක් එක්ක. සිතුවිල්ලක් එක්ක පවතින මනස සංකල්පමීය ජීවිතයක් පැවැත්මක් තියෙන්නේ. ඔබේ මනසට ඔබ එන සිතුවිල්ලකට විදර්ශනාව කියලා දානවා නම් ඔබේ විදර්ශනාව මොකද්ද? සංකල්පයක්. ඒ කියන්නේ විදර්ශනාව කියලා හිතාගෙන ඉන්න දේ මොකද්ද? සංකල්පයක්. සංකල්පයක් කියන්නේ පුහු දෙයක් නේ. හිස් දෙයක් නේ. එහෙනම් ඔබ හොඳට හිතලා බලන්න. ඔබ කරන කාරණාව මෙන්න මේ සංකල්පයකට කොටු වෙච්ච එකක්ද තියෙන්නේ කියලා. මේ සංකල්පයක් එක්ක ඉන්න එකද තියෙන්නේ කියලා. ඇයි මේ සංකල්පයකට අප විදර්ශනාව කියන්නේ? ඇයි විදර්ශනාව කියන කාරණාව විපස්සති කියන වචනයට යථාර්ථාර්ථය ගැන අපි හොයන්නේ නැත්තේ? මෙන්න මේක පින්වතුනි හොයන්නේ නැතුව අපිට මේ සමාජයෙන් ඇහිච්ච අමුතු වචනයක් නිසා එක එක්කෙනා අපට කියලා දෙන විදිහට අපි ඔහේ කටයුතු කරනවා. අර සමාජයේ ගැමි වහරක් තියෙන අන්දනවා කියලා. ගැමි වහරක් තියෙනව නේද? මෝඩ කෙනෙක්ව අන්දන්නේ. අන්න ඒ ඇන්දිල්ලට අද ගොඩාක් අහු වෙලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේ ජීවිතයේ ඇත්ත පිළිබඳව මේ මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ ධර්මයේ තුලින් පැහැදිලි කරන්නේ? ජීවිතය කියන්නේ මොකක්ද? මෙන්න මේක හොයන්නේ නැහැ. මේක හොයන්නේ නැතුව පින්වතුනි මොකද්ද මේ නිවන් දකින්න හොයනවා කියලා කරන්නේ? මේ දැන් අපට දුක් ගොඩාක් එනවනේ. මේ දැන් අද මේ නූතන වර්තමාන වෙනකොට අපට සමාජ අර්බුද, ආර්ථික අර්බුද, විවිධ අර්බුද ගොඩාක් ඇති වෙලා තියෙනවා. මේ අර්බුදත් එක්ක අපි කැමති අර්බුද නැතිව නිවන් දැකලා ඉන්න. දැන් නිවන් දකින්න හොයන්නේ ඇයි? මෙන්න මේ අර්බුද නැතුව ඉන්න. කොච්චරනම් ආත්මාර්ථකාමීද? කොච්චරනම් මේ ජීවිතේ යථාර්ථයක් හොයන්න නැතුව තමන්ව මුලා කරව ගන්නවද? තමන්ව වංචනික කරව ගන්නවද? ඇයි ඇත්ත හොයන්නේ නැත්තේ? ඇයි මේ ප්‍රශ්න නැතිව සපසේ ඉන්න පුළුවන් ජීවිතයක් එක්ක මේ නිවන් දකින්න ඕන කියලා හිතාගෙන ඉන්නේ? පින්වතුනි ජීවිතේ ඇත්ත හොයන්න. ඇයි මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ? ඇයි ජීවිතේ මේ දුක් විඳින්නේ? මේ දුක නැති තැනකට යන්න නෙමෙයි. දුක් විඳීමේ යථාර්ථය හොයන්න. පින්වතුනි මේ දුක් විඳීමේ යථාර්ථයේ නිවැරදිවම මේ සංසාරයේ පිළිබඳ යථාර්ථයේ නිවැරදිවම පෙන්වා දෙන එකම උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විතරයි. අනෙක් සියලු දෙනාම හොයාගන්න ක්‍රමවල තියෙන తాවකාලික සැනසෙල්ලක් විතරයි. එක්තරා අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිදලා බුදුරන් වහන්සේට කියනවා බවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ජරා මරණයෙන් පීඩිත වෙලා ඉන්න සත්වයෝ හිස ගිනිගත්ත කෙනා ඉගිනි නිවන්න මහන්සි ගන්නාසේ මේ කාමරාගේ දුරු කළ යුතුයි නේද කියලා.
එවස්ථාවේ බුදුරන් වහන්සේ පෙන්නනවා දෙවිද මේ ජරා මරණේ දුක් විඳින මේ ලෝක සත්වයා හිස ගිනිගත්ත කෙනෙක් එගිර නිවන්න මහන්සි ගන්නවා වගේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්නයි උත්සාහ කරන්න ඕනේ නැත්තේ. අඩුම තරම් පින්වතුනි මේ ලෝකේ විමුක්තිකාමීන්ට ප්‍රශ්නේ සැබෑ ප්‍රශ්නේ හොයාගන්නත් බෑ. සැබෑ ප්‍රශ්නෙත් පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ. හැබැයි ක්‍රමයක් කරනවා. නිවන් දකින්න, දුකෙන් නිදහස් වෙන්න, විමුක්ත වෙන්න ක්‍රමයක් කරනවා. දැන් අද සමාජෙත් බෞද්ධ අය එක්ක හොඳට හිතලා බලන්නකො නිවන් දකින්න, දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් කරන්නේ නැද්ද? කරනවා. හැබැයි මොකද්ද කරන්නේ? බුදුරන් වහන්සේ කීව දෙයක්ද? ඇත්තමද කරන්නේ? හොඳට හිතලා බලන්න. අද ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? අන්‍ය විමුක්තිකාමීන් කරාසේ වැඩපිළිවෙලක් පුරුදු කරනවා. දැන් අන්‍ය විමුක්තිකාමීන් පුරුදු කරලා තියෙනවා විදර්ශනා ගොඩාක් ಜಾති. විදර්ශනා කියලා අපි මේ අපි දකින්නේ විදර්ශනා කියලා මේ ඇත්තක් දකින්නවා කියන එක. ඒ ඇත්තක් දකින්නේවා ඒ අයගේ ස්වභාවයට ඒ අය මානසිකව ජීවිතේ ගෝචර වෙන කරුණුත් එක්ක හොයලා තියෙනවා. දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රය පැහැදිලි කරනවා. ඔන්න එක් කොටසක් කියලා තියෙනවා. ඇස කන නාසය දිවකය අනිත්‍යයි, දුකයි. හැබැයි මනස නිට්ටයයි. දැන් අපි අද මනසත් අනිත්‍යයි කියන මනසින්. එතකොට මේ මනස අනිත්‍යයි කියන මනස නිට්ටය නැද්ද? බලන්න අපි කොච්චර වංචනිකයිද කියලා. දැන් ඒ අය ඊට වඩා සත්‍යවාදී වෙලා. ඇයි ඇස කන නාසය දිවකය අනිත්‍යයි කියන කාරණාව මනසට ගෝචර වුණානේ. එහෙනම් මනස නිට්ටයයි. දැන් අද අපි කියනවා මනසත් අනිත්‍යයි කියන මනසකින් ගෝචර කරගෙන. ඉතින් කොහොමද මනස අනිත්‍යයි කියන්නේ මනසක සත්‍යතාවයකට? මනසකට එන අරමුණකින් කියනවා මනස අනිත්‍යයි කියලා. කොච්චර විහිළුවක්ද? නමුත් අර අන්‍යමුත්තිකාමින් ඊට වඩා නුවණක් එයාලට තිබිලා තියෙනවා. ඇයි එයාලා දන්නවා ගෝචර වෙන අනිත්‍ය ස්වභාවය මනස එක කියලා. දැන් අද අපේ සමාජය අද ගොඩක් වෙලාවට ගෝචර වෙන්නේ මනසට කියන කාරණාව දකින්නවත් හැකියාව නැහැ. කොච්චර බාල විදිහකටද බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා ප්‍රතිපදා හුරු කරන්නේ. ඊළඟට චූලසීනාස් සූත්‍රය තුල පැහැදිලි කරනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන මේ අන්‍ය භව ශ්‍රමණවරු ප්‍රහාණය කරලා තියෙනවා. ඊළඟට ප්‍රපංච, රාග, දේශ, මෝහ, තණ්හා මෙන්න මේවා ප්‍රහාණය කරලා. දැන් මේ ශ්‍රමණවරුන්ගේ හිස් ආසන තුල එවැනි විදිහකට යාලට පුළුවන්කමක් ලැබුණා කියන්නේ සැබෑ ප්‍රශ්නයක් දන්නේ නැතුව ජීවිතය ඇත්තක් හොයලා. දැන් අද බලන්න ඒ தත්ත්වෙවත් නැති ස්වභාවයක් තියෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා අරගෙන. එහෙනම් අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ කොහොම එකක්ද කියලා හොයන්න කොච්චර යොමු වෙන්න වේවිද? ඊළඟට පංචාන්ති සූත්‍රයේ පැහැදිලි කරනවා අතීතය කියන එක අතහරිනවා. අතීතය කියන්නේ අනිත්‍ය දෙයක්, අනාගතය කියන එකත් එහෙමයි. මේ වර්තමානයේ තථාර්ථයේ වශයෙන් කාමයන්ගේ අපේක්ෂාවෙන් තොරව කාමී විතරාගී වෙලා අන්න මේ ජීවිතයත් අක් හොයනවා. මේ අන්‍ය ශාසන තුල. දැන් බලන්න අද බෞද්ධ සමාජය තුළ ඔය අන්‍ය ශාසන තුළ තියෙන කාරණාවත් අන්‍ය ශාසන කියලා කියනකොට මේ දර්ශනයක් තියෙන්නේ. අන්‍ය ශාසන තුළ තියෙන දර්ශනයක්. යථාර්ථවාදයක්. වෙන දෙයක් නෙමෙයි. ඒ දර්ශනය, ඒ යථාර්ථවාදය අන්‍ය ශාසන තුළ තියෙන ඒ දර්ශනය, ඒ යථාර්ථවාදය පින්වතුනි අපි අද එතෙන්නවත් පත් වෙන්නේ නැතුව බුදුරන් වහන්සේගේ ධර්මයේ විදර්ශනාවක් කරනවා කියලා මානසික සංකල්පයක් තුළ නම් ජීවත් වෙන්නේ. මානසික හැඟීමක් තුළ නම් ජීවත් වෙන්නේ. ඒක මානසික ලෝකයක්. ඒක මානසිකත්වයක්. ඒක මායාවක්. ඒක හිතලුවක්. ඒක මනෝලෝකයක්. විදර්ශනාව කියන්නේ මනෝලෝකයකට නෙමෙයි. විපස්සති කියන්නේ මනෝලෝකයකට නෙමෙයි. මනෝලෝකික සංකල්පයකට නෙමෙයි. දැන් ඔබ හොඳට හිතලා බලන්න. මනෝලෝකික සංකල්පයකට නෙමෙයිද අපි විදර්ශනාව කියලා දාගෙන තියෙන්නේ කියලා. එනිසා හොඳට හොයන්න මේ ජීවිතයේ ප්‍රශ්නයත් එක්ක. දැන් අර දෙවියා කියනවනේ කාමරාගයේ ප්‍රශ්නේ කියලා. නෑ බුදුරණවහන්සේ දේශනා කරන සක්කාය දිට්ඨියේ ප්‍රශ්නේ කියලා. කාමරාගයේ ප්‍රශ්නේ දැන් අපට බලන්න අපේ ජීවිතය අපි බැලුවොත් එහෙම අපටත් අද හම්බෙන්නේ කාමරාගය කියන ප්‍රශ්නේ නෙමෙයිද කියලා. අපටත් හම්බෙන්නේ ඒකනේ. ඇයි? අනේ මේ විදිහට අපට ප්‍රියමනාප විදිහට අර පහසුකම් නැහැ. ආර්ථික ප්‍රශ්න අපට ප්‍රියමනාප විදිහට පංචකාමයෙන් භුක්ති විඳින්න විදිහක් නැහැ. ඊළඟට අපට පහසුවෙන් ජීවත් වෙන්න විදිහක් නැහැ. දැන් මේ ජීවිතය ගත කරන්නේ මේ පංචකාමයන් එක්කනේ. දැන් මේක වදයක් නේද? එහෙනම් මේකෙන් අයින් වෙන්න ඕනේ නේද? දැන් මේකෙන් අයින් වෙන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකයාට බුදුරජාණන් වහන්සේ පෙන්වන සැබෑම ප්‍රශ්නෙවත් හොයාගන්න බෑ. ලෝකයාට ප්‍රශ්නේ තියෙන්නේ
මේ කාමයන් කියන එකයි. කාමරාගී කියන එකයි. ඒ නිසා තමයි කාමරාගී දුරු කරන්න උත්සාහ කරන්නේ. හැබැයි පින්වතුනි කාමරාගී දුරු කරනවා මේ ලෝකේ යන්නේ මුත්‍තිකාමිනුත්. නමුත් සක්කාය දිට්ඨිය කියන එක දුරු කරනවා තියා හොයා ගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය තේරුම් ගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරත් සක්කාය දිට්ඨිය කියන කාරණාව අද සක්කාය දිට්ඨිය හොයන්නවත් පෙළඹෙන්නේ නැහැ පින්වතුනි. සක්කාය දිට්ඨිය කියන කාරණාව හොයන්නවත් පෙළඹෙන්නේ නැහැ. ඒකත් හුදු වචනයකට සීමා වෙලා. හුදු වචනයකට සීමා කරගෙන ඒ වචනේ ලේබල් කියන්නේ දැන් වචනයක් අපට ආවට පස්සේ අපි ඒක ලේබල් කරනවා කියන්නේ මොකද්ද? ඒකත් තව සංකල්පයක් නේද? දැන් සක්කාය දිට්ඨිය කියන වචනය අපේ මනසට ආපු අරමුණක්. ධර්මයක් කියන එකක් අහලා මනසට ආපු අරමුණක්. අපි අපට එන දේවල් සක්කාය දිට්ඨිය කියලා ලේබල් කරනවා කියන්නේ මානසික සංකල්පයක් නේ. ආයෙත් මානසික සංකල්පයක්. දැන් බලන්නකො මේ කොහෙන් ගියත් මේ මානසික සංකල්පයකට කොටුවීමක් නෙමෙයිද වෙන්නේ කියලා. කොහෙන් ගියත් සිද්ධ වෙන්නේ මානසික සංකල්පයකට කොටුවීමක් විතරයි. අපි විදර්ශනා කරනවා කියන එකත් මානසික සංකල්පයකට කොටු වෙලා, සක්කාය දිට්ඨිය තේරුම් ගන්නවා කියන එකත් මානසික සංකල්පයකට කොටු වෙලා, මේ හැම එකක්ම මානසික සංකල්පයකට කොටු වෙලා අපි ඒක ඇත්තයි කියලා ඔහි හිතාගෙන ඉන්නවා. අර අන්ධ අය අන්ධ ගමනක් යන්නේ. ඉස්සරහෙන් යන කෙනත් අන්ධ කෙනෙක්, මැදින් යන කෙනත් අන්ධ කෙනෙක්, පිටිපස්සෙන් යන කෙනත් අන්ධ කෙනෙක්. අන්ධ පොලිමේ යන සියල්ලෝම අන්ධයෝ. යථාර්ථය හොයන්නේ නැහැ. සත්‍ය හොයන්නේ නැහැ. අන්ධ කෙනාව අන්දන්න පුළුවන්. සමාජයේ ගැමි වහරින් කියනවනම් අන්දන්න පුළුවන්. ඒ නිසා අද ගොඩක් වෙලාවට සිදුවෙලා තියෙන්නේ එක එක්කෙනා මානසික සංකල්පයන් දෙනවා විදර්ශනාව කියලා, ඇත්තයි කියලා, ජීවිතේ සත්‍යයි කියලා. අනේ මොකද වෙන්නේ? ඒ මානසික සංකල්පනාව අපි ඇහැට රූප පේනකොට, කණ්ඩ සද්ද ඇහෙනකොට, මනසට හිතෙනකොට අර මානසික සංකල්පයන්වල දාලා ඕම් විදර්ශනා කරනවා. බේන් ඇත්ත දකිනවා. අනේ ඒ අයට අඩුම තරමේ අර අන්‍ය විමුක්තිකාමීන්ගේ යථාර්ථවාදී දර්ශනීයවත් නැහැ. හුදු මනෝලෝකයක විතර ජීවත් වෙනවා. එහෙනම් අපි බලමු බුදුරන් වහන්සේ පෙන්වන ආකාරයට විදර්ශනාව කියන විශේෂයෙන් දකින්නනේ. විපස්සති විශේෂයෙන් දැක්ම ඇති වෙන ප්‍රඥාව ඕනේ. එහෙනම් අපට ප්‍රඥාව ඇති වෙන්නට ඕනේ. ප්‍රඥාව ඇති වෙන ප්‍රඥාවේ ආහාර සිද්ධ වෙන්නට ඕනේ. ප්‍රඥාවේ ආහාර සිද්ධ වෙන්නට නම් ධර්මයක් ඇහෙන්නට ඕනේ. ජීවිතය ඇත්ත හොයන්නට ඕනේ. මෙන්න මේ කාරණාවේ තුල ඉඳගෙන අපි ජීවිතය ඇත්ත හොයන්න යමු වීමත් එක්ක ගොඩනගෙන ප්‍රඥාවෙන් අන්න විශේෂයෙන් දකින්න පුළුවන්. ඒකයි විදර්ශනාව කියන්නේ. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න අපට ඒ සඳහා යොමු වීමට බුදුරජාන් වහන්සේ පෙන්නපු ප්‍රශ්නේ අපි තුලින් ඉස්සෙල්ලාම දැනගන්න වෙනවා. අපි ඒ ප්‍රශ්නේ දැනගන්න කලින් අපි අපේ ප්‍රශ්නේ ඉස්සෙල්ලාම අපට දැනෙන ප්‍රශ්නේ පිළිබඳව අපි හිතන්නට ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ කියන ප්‍රශ්නේ ගැන බලන්නට ඕනේ. ඒ ප්‍රශ්නේ හොයන්නට ඕනේ. ඒ අතහර්ථය හොයන්නට ඕනේ. ඒක හොයනකොට ඒ ප්‍රශ්නයත් එක්ක විචක්ෂණය කරනකොට අන්න යෝනිසෝ මනසිකාරයක් උපදිනවා. ඒ ඉපදෙන තැනදී ප්‍රඥාව ගොඩනගෙනවා. මානසික හුදු සංකල්පයකින් තොරව, මනසට ආපු මනෝලෝකයකින් තොරව, තවත් මනෝ සංකල්පයක කොටුවීමකින් තොරව දකින්න දැක්මක් විපස්සති කියලා කියන්නේ. ඔන්න ඔය කාරණාව පැහැදිලි කරලා දෙන්න තමයි මම ඔබට අද මේ බද්දේකත සූත්‍රය, මජ්ක්‍ධිම නිකාය 3 පොත් වහන්සේ තුල 4ක් තියෙනවා බද්දේකත සූත්‍ර 4ක්. ඒ හතරෙම ගාථාව ඕනෝක තමයි. මං ඒ කාරණාව ඔබට මේ පැහැදිලි කරලා දුන්නේ බද්දේකත සූත්‍රයේ මුල් කරගෙන ඔබට මේ විදර්ශනාව කියන මෙන්න මේ කාරණාව ඉස්මතු කරලා දෙන්න. විපස්සති කියන කාරණාව පිළිබඳව ඉස්මතු කරලා දෙන්න. විපස්සති කියන්නේ මොකක්ද? සැබෑම විදර්ශනාව කියන්නේ මොකක්ද? එහෙනම් මේ සැබෑ විදර්ශනාවට යන්නේ කොහොමද? මෙන්න මේ සියලු කාරණා ඔබට මම පැහැදිලි කරලා පෙන්නන්නම් මේ දේශනාව ඇසුරු කරගෙන. එතකොට පින්වතුනි මේ විපස්සති කියන කාරණාව මේ විශේෂයෙන් දකින්නවා කියන එක මේ බද්දේකත සූත්‍රයේ ලස්සනට පැහැදිලි වෙනවා. මේකේ මේ විපස්සති කියන කාරණාවේ අර්ථයයි තියෙන්නේ. එතකොට මේ විපස්සති කියන කාරණාවේ අර්ථය අපි හොයන්න යනකොට අන්න එතනදී අපට යෝනිසෝ මනසිකාරය උපද්දවා ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය උපද්දවා ගන්න අවස්ථාවක් උදා වෙනකොට ජීවිතය ඇත්ත හොයනකොට මොකද වෙන්නේ? අන්න එතනදී පුළුවන්කමක් ලැබෙනවා අපට ප්‍රඥාව කියන කාරණාවට උපකාරකාංග එකතු කරගන්න. දැන් මේ බද්දේකත සූත්‍රයේ තියෙනවා මේ ගාතාව, මම ගාථා මාතෘකා කරේ බද්දේකත ගාතාව. අද සමාජයේ ඔය ඔක දන්නේ නැහැනේ වැඩි.
කියන්නේ ඉස්සර ගොඩාක් මේ බද්දේක රත්ත ගාථා කියන කාරණාව පිළිබඳව දන්නවා. බද්ද ඒක රත්ත කියන්නේ බද්ද්‍ර කියන්නේ සොඳුරු. ඒක කියන්නේ හුදකලා. රත්ත කියන්නේ ඇලුන. සොඳුරු හුදකලාවේ ඇලුන. බද්ද ඒක රත්ත. සොඳුරු හුදකලාවේ ඇලුන. සොඳුරු හුදකලාව කියනකොට අපට මතක් වෙන කාරණාව තමයි පින්වතුනි කය වෙන් වෙලා සිටීම. කය මේ බාහිරයෙන් අයින් වෙලා තිබීම. හැබැයි කය බාහිරයෙන් අයින් වෙලා තිබුණාට තණ්හාව දෙවන්නක් කරගෙන ඉන්න තැනදී හුදකලාවක් වෙලා නැහැ. තණ්හාව ඉන්නවා. තණ්හාව නැති තැනදී තමයි හුදකලාව. ඒ හුදකලාව කියන කාරණාවේදී මැනීම ඉක්ම වෙනවා. මේකට කේවලී කියලාත් පෙන්නනවා. සත්තට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කරනවා මේ කේවලී කියන කාරණාව එක්ක. එතකොට මේ වටේ ඉක්මවපු කේවලිත් අතර පැමිණිච්ච. දැන් අපි හිතමුකෝ මම ඔබට මෙහෙම කියන්නම්. යම් කිසි තැනක යම් කිසි අවස්ථාවක මේ ලෝකේ එළිය විතරක් නම් තියෙන්නේ. අඳුරක් ඇත්තේම නැත්තම් එළිය කියන වචනේවත් කතා කරන්න බෑ. ඇයි එළිය කියලා මනින්නේ මොකක් එක්කද? අඳුරක් එක්ක. එතකොට එහෙනම් යම් කිසි කාරණාවකට සාපේක්ෂත්වයක් නැත්තම් මැනීමට නිමිති එන්නේ නැත්තම් ඒ කරුණෙන්ම අන්නේ කේවලිත්වයෙන්ම ඒ කාරණාවෙම කතාව නැති වෙනවා. දැන් ඒක කතා කරන්න ඉඩක් නැහැනේ. සැප නැත්තම් දුක කතා කරන්න විදිහක් නැහැ. සැප එක දුක කතා කරන්නේ. එතකොට සැප කියන කාරණාව පැනවීම ඉක්මුණා නම් දුක කියන කාරණාව පැනවීමත් ඉක්ම වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපට මේ ඕනම කාරණාවක් පැනවෙන්න හේතු වෙන්නේ තවත් කාරණාවක් එක්ක. අන්න කේවලී වුණාට පස්සේ අන්න සොඳුරු හුදකලාවේ ඇලීමකට යොමු වෙනවා කියන්නේ තවත් වූ මැනීමක් දෙකක් ද්වෛතාවයක් දෙපැත්තක් වෙන්නේ නැහැ. ඔන්න ද්වෛතාවයේ පිළිබඳ ලස්සන විග්‍රහයක් තියෙනවා සුත්ත නිපාතේ ද්වෛතානුපස්සනා සූත්‍රයේ. ඒ ද්වෛතාවයේ පිළිබඳව. ඊළඟට මේ ද්වෛතාවය පිළිබඳ ගොඩාක් දේශනා තුල පැහැදිලි වෙනවා. මෙන්න මේ ද්වෛතාවයක් එක්ක තමයි ලෝකේ පැවැත්මක් තියෙන්නේ. හතිපට්ඨාන සූත්‍රයේ හැමතැනම අජ්ජත් බහිද්ද කියන විග්‍රහ පෙන්වනවා මේ ද්වෛතාවයක පැවැත්මත් එක්ක. ඒතර මේ ද්වෛතාවයේ කියන කාරණාව ඉක්ම වෙනවා නම් ඒක කේවලී. ඒ කේවලිත්වය කියනකොට ද්වෛතාවය කියන කාරණාව කතාව ඉක්ම වෙනවා කියනවා. එකම කේවලිත්වයේ මැනීමත් ලැබෙන්නේ නැහැ. ඒ තමයි ඊතර වීම. එහෙනම් මේ ඒ බද්ද ඒක රත්ත මේ සොඳුරු හුදකලාවේ ඇලීම කියන කාරණාවේදී එතනදී තවත් වූ ලැබෙන තව දෙයක් එක්ක මනින මිම්මක් එන්නේ නැහැ. අන්න ඒක ඊතර වීම. මේ කාරණා මොකද්ද කියලා මේ ගාථාව උද්දේශය හැටියට මේ ගාථාවේදී පැහැදිලි වෙනවා. මොකද්ද මුලින් පැහැදිලි කරන්නේ? අතීතං නාන්වා ගමීය. නපටිකංකේ අනාගතං. අතීතය අනු යන්නේ නැහැ. නපටිකංකේ අනාගතං. අනාගතේ පතන්නේ නැහැ. අදතීතං පහීනන්තං. අතීතී ප්‍රහීනයි. අතීතය කියන්නේ ප්‍රහීනයි. අන්න අපත්තං ච අනාගත. අනාගතය ඇවිදින්න නැහැ. පච්චුප්පන්නං චයෝ ධම්මං. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයි. පච්චුප්පන්නං චයෝ ධම්මං. ප්‍රත්‍යයෙන් උපන් යම් ධර්මයක් වේද තත්තයි පාසති. අන්න එහිම විශේෂයෙන් දකිනවා. මෙන්න මේකට තමයි කියන්නේ බද්දේක රත්ත කියලා. දැන් එතන පෙන්නනවා මේ විදිහට එහෙම දකින්න කෙනා අසංහීර ඇදලා යන්නේ නේ අසංකුප්පයි කෝප්පෙ වෙන්නේ නැහැ සෙලවෙන්නේ නැහැ. අන්න ඒ නුවණති කෙනාට කියනවා මොකද්ද? යාට මහා නුවණති කෙනෙක් කියලා කියන. සංවිද්දා මනුබ්‍රූහේ. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා ඒ ගාථාව තුළ අදම වීරිය කරන්න මරණය කොයි වෙලේ ඊට දන්නේ නැහැ. දිවා රාත්‍රියේ දෙකෙහිම මෙන්න මේ විදිහට වාසය කරන කෙනාට කියනවා සොඳුරු හුදකලාව ඇලුන මුනිවරයා කියලා. සොඳුරු හුදකලාව ඇලුන මුනිවරයා. දැන් අපි බලමු මේකේ මූලික දහම් පාඨය තුළ, ඒ කියන්නේ මූලික ගාථාවේ අර්ථයේ පළවෙනි කාරණා ටික අපි ඉස්සලාම් බලමු මොකද්ද මේ කියන්නේ කියලා. අතීතය කියන එකයි. දැන් අද අපි ගොඩාක් හුරු වෙලා තියෙනවා අතීතය කියලා කියන එක නෑ. අතීතයක් නෑ. දැන් නෑ අතීතයක්. අනාගතයකුත් දැන් නෑ. මේ දැන් මේ හට ගන්න නැති වෙන දේ බලමින් ඉන්නවා. දැන් හට ගන්න නැති වෙන දේ මේ මොහොතේ හට ගන්න නැති වෙන දේ බලමින් ඉන්නවා. අතීතයක් නෑ. අනාගතයකුත් නෑ. දැන් මේ හට ගන්න දේ දැන් මේකට විපස්සනාව කියලා හුරු වෙලා තියෙනවා. අද ගොඩක් වෙලාවට මේ අතීතය කියන්නේ මොකක්ද කියන එක දන්නේ නෑ. අනාගතය කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. වර්තමානය කියන්නේ මොකක්ද කියන එක දන්නේ නැහැ. කට වහරට හුරු වෙලා තියෙනවා. අතීතය කියන එක නෑනේ දැන්. හරි ඉතින් නෑ තමයි. දැන් ඒක හරි වෙලානේ. අනාගතයකුත් නෑනේ. දැන් ඒව ගැන අදාළත් වෙන මේ දැන් හට ගන්න තියෙන එක දැක්කනම් හරි. ඕක තමයි විදර්ශනාව. සංයුත්ත නිකායේ 3 තියෙනවා නිරුක්තිපත සූත්‍රයේදී අතීතය කියන්නේ මොකක්ද? අතීතය කියන නිර්වචනේ වූයේය වෙලා ඉවරයි.
අතීතය කියන්නේ වූයේය වෙලා ඉවරයි. එතකොට අතීතය කියන නිර්වචනයටයි ඒ කියන්නේ වෙලා ඉවරයි කියන නිර්වචනයටයි අතීතය කියන්නේ. අනාගතය කියන්නේ වන්නේය. ඒ කියන්නේ ඇවිල්ලා නැති එකකට නිර්වචනය අනාගතය. එතකොට දැන් අපට ගෝචර නැති නිසා අපිකුත් අතීතයක් නැහැ කියලා. තනිකර වැරදීනේ. අතීත කියන නිර්වචනය මොකද්ද? වෙලා ඉවර වෙච්ච දෙයකට කියන නිර්වචනයයි අතීතය කියන්නේ. දැන් අපි කියන අතීතයක් නැහැ කියලා. දැන් අපි හිතනවා අතීතය කියන කාරණාව කියන එකට අපි අද දාගෙන තියෙන්නේ නැති දෙයක් හැටියට. නැති දෙයකට වෙලා ඉවර වෙච්ච දෙයකට අතීතය කියන්නේ. එහෙනම් වෙලා ඉවර වෙච්ච දෙයක් නම් යෙදුනේ. දැන් නෑ තමයි. අතීතයේ තියෙනවද නැද්ද දැන්? අතීතයේ තියෙනවා. අතීතය කියන නිර්වචනය කියන්නේ වෙලා ඉවර වුණ එකට. අනාගතය කියන නිර්වචනය කියන්නේ ආපු නැති එකට. දැන් නෑ තමයි ඒක. දැන් ඇවිදින්න නෑ. දැන් වෙලා ඉවරයි දැන්. එහෙනම් වෙලා ඉවර වෙච්ච බවකුත් දැන් ඇවිල්ලා නැති බවකුත් තියෙනවා නම් අතීත අනාගත තියෙනවද නැද්ද? අතීතයි අනාගතයි තියෙනවා. ඇයි අතීත අනාගත තියෙන්නේ? වෙලා ඉවර වෙලානේ. එහෙනම් අතීතය කියන්නේ ඒකට. ඇවිල්ලා නැහනේ. ඒ නිසා අනාගතය කියනවා. දැන් තියෙන දෙයකට අතීත අනාගත කියන්නේ නැහැ. ඒකට දැන් කතා කරන්නේ වෙයි කියලා. දැන් තියෙනවා. අද පැටලෙලා තියෙන්නේ ඔන්න ඕක. විදර්ශනා කරනවා කියලා කරන්නේ ඔන්න ඕක. අතීතේ නැහැනේ දැන්. අනාගතයක් දැන් නැහැනේ. ඒ නිසා අතීතය නිරුද්ධයි. හරි. අනාගතයක් නැහැ. දැන් අත්ත දැක්කනම් හරි. නිරුද්ධ වෙච්ච දෙයටයි අතීතය කියන්නේ. නොපැමිණෙච්ච දෙයටයි අනාගතය කියන්නේ. එහෙනම් පින්වතුනි අපි දැන් තුල ඉන්නකොට අපට නිරුද්ධ වෙච්ච බවක් එදෙනවා නම් අතීතය ඇත අතීතන්තයට ගිහිල්ලා. නොපැමිණිච්ච බවක් එදෙනවා නම් අනාගතය ඇත අනාගතන්තයට ගිහිල්ලා. දැන් අතීත අනාගත අන්තවල නැද්ද? අතීත අනාගත අන්තවල ඉන්නවා. අතීත අනාගත අන්තවල ඉන්න නිසා මොකද වෙන්නේ? ඒ වර්තමානයේ දැන් ඉන්නවා. දැන් ඉන්න නිසා තමයි නිරුද්ධ වුණා කියන කාරණාව වෙන්නේ. කලින් නිරුද්ධ වුණා. තාම ඇවිදින්න නැහැ. දැන් ඉන්නවා. දැන් ඉන්න නිසා කලින් නිරුද්ධ වුණා. ඉදිරියට ඒවි. අන්න අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා. වර්තමානයේ තැවරිලා දැන් කියන එකේ තැවරිලා දැන් කියන කාරණාව ප්‍රත්‍යයෙන් උපදින බවක් දකින්නේ නෑ. දැන් කියන කාරණාවක් යෙදෙන්නේ නැතුව ප්‍රත්‍යයෙන් ඉපදීමක් කියන ඥානයක් ඇති වෙනවනේ. හේතුවෙන් හටගත්ත ඵලයක් කියන නුවණක් ඇති වෙනවනේ. ඔකට කියනවා පච්චුප්පන්න කියලා. ප්‍රත්‍යයෙන් ඉපදීම. මේ පච්චුප්පන්න බව ලස්සනට පැහැදිලි කරනවා සංයුත්ත නිකාය 2 නිදාන වර්ගයේ පච්චේ පච්චුප්පන්න සූත්‍රයේ. ඒතර පච්චුප්පන්න කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් ඉපදීම කියන එක. ප්‍රත්‍යයෙන් ඉපදෙනවා කියන කාරණාව දැකීමක් ඇති වුණොත් මොකද වෙන්නේ? ප්‍රත්‍යයෙන් ඉපදෙනවා කියනකොටම අන්න ප්‍රත්‍ය පැත්තටත් ඵලය පැත්තටත් මෙන්න මේ දෙකම මැනීමට ඉඩක් එන්නේ නැහැ. දැන් අපි හැම වෙලෙම තියෙන්නේ මොකද්ද? හේතුව පැත්ත අපට ඇත වෙලා නැත්තම් ඵලයේ පැත්ත අපට ඇත වෙලා අපට හැම වෙලෙම එක තැනක අපට මැනීමක් වෙලා දැන් බද්ද ඒක රත්ත වෙලා ඇයි අපට එකක් මනින්න තියෙනවා අපි කොයි වෙලේ හරි දැන් මේ මොහොතේ හට ගන්නව නැති වෙනවා මේ මොහොතේ හට ගන්න නැති දැන් මනින්නේ නැද්ද මනිනවා මේකට කියනවා පින්වතුනි සක්කාය කියලා මේ මොහොතේ හට ගන්නව තියෙනවා මේ මොහොතේ හට ගන්නව තියෙනවා මනිනවා දැන් මේ මැනීම නිර්වචනේ නැද්ද ඒ නිර්වචනයක් ආවනේ ඒ නිර්වචනයක් ආවේ මේ මොහොත විතරක් තියෙන නිරුද්ධ වීමක් ඇති නිසා නොපැමිණීමක් ඇති නිසා නිරුද්ධ වීමක් තියෙනවා නම් නිරුද්ධ වීමක් කියන නිර්වචනය ආවනම් ඒකට කියනවා අතීතය කියලා අතීත අන්තයට කියලා මජ්ජේ සූත්‍රෙ පෙන්නන්නේ අතීතං කෝ ආවසේකෝ වන්තෝ අනාගතං ဒ ුතියෝ වන්තෝ පච්චුප්පන්නං මජ්ජේ තණ්හා සිබ්බනි මජ්ජේ සූත්‍ර ලස්සන පැහැදිලි කරනවා අතීතේ ඒකාන්තයක් අනාගතේ දෙවනි අන්තය දැන් නොපැමිණිච්ච බවක් එදෙනවා නම් පැමිණිලා නේ ඒකට කියනවා අනාගතයි කියලා ඇයි මේ දැන් අපට මනින්න පුළුවන් දැන් මේ මොහොත හට ගන්නව නැති වෙනවා කියලා හරි මේ මොහොතේ අපි උපේක්ෂාවෙන් ඉන්නවා කියලා හරි වර්තමානයේ අපි උපේක්ෂාවෙන් ඉන්නවා කියලා හරි මෙන්න මේ සකායකට Tamanට යමක් දකින්න හම්බ වෙනවා Tamanට යමක් දකින්න හම්බ වෙච්ච තැනදී මොකද වෙන්නේ Tamanට යමක් දකින්න හම්බ වෙනවා කියලා කියන්නෙම පින්වතුනි එතනම තියෙන්නේ නිරුද්ධ වීමක් ඇත ඒක අතීතයක් තියෙනවා නොපැමිණීමක් ඇත අනාගතයක් තියෙනවා වර්තමානයක් ඇත දකින්නේ නෑ ඇත්ත තැවරිලා
ප්‍රත්‍යুප්පන්න බව අන්න මජ්ජේ මේකේ තණ්හා සිබ්බණී වෙලා. යථාර්ථය දකින්නේ නැහැ. ප්‍රත්‍යයෙන් උපන්න බව දකින්නේ නැහැ. අන්ත දෙකට ගිහිල්ලා. ප්‍රත්‍යයෙන් උපන්න බව දකින තැනදී ප්‍රත්‍ය හේතුව නිසා ඵලය හට ගන්නවා. ප්‍රත්‍යුප්පන්න බව මෙන්න මේ කාරණාව යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන්කමක් ඇති වුණා නම් ඒ දැක්මේදී පින්වතුනි ඒක මානසික සංකල්පයක් වෙන්න බෑ. අපි හැම වෙලෙම එක්ක හේතුවක් කියලා හේතුව පැත්තකට ලං වෙනවා. දැන් ඵලය කියලා ඵලයේ පැත්තකට ලං වෙනවා. අපි මේක මනිනවා මොනවා හරි ක්‍රමයකට. ඒ මොකද්ද? සංකල්පය. සංකල්පයේ තියෙන්නේ මොකේද? මනසට. මනස අයිති කාටද? මට. මම එක්ක දෙනවා කියන්නේ මොකද්ද? අයම හමස්මීති. මේ මම වෙමි. කේමක සූත්‍රයේම ලස්සනට පැහැදිලි කරනවා. මේ මම වෙමි. මේ මම වෙමි කියන්නේ මොකද්ද? අන්න සක්කායක läගගෙන ඉන්නවා. සක්කායක läගගෙන සොකීයත්වයක läගගෙන ඉන්නවා. දැන් මේ සොකීයත්වයක läගගෙන නේද මේ ඉන්නේ? මානසික සංකල්පයක් එක්ක ඉන්නවා. දැන් එතකොට සොකීයත්වයක läගගෙන දැන් සොකීය දැක්මක් නේද ඒක? මොකද්ද සොකීය දැක්ම? ඒ තමයි. දැන් ඔන්න මනසට අරමුණක් ආවා. මේ ආපු අරමුණ මොකද්ද? මේ මොහොතේ හට ගන්නව නැති වෙනවා. මේක ඇත්තයි. මේ හේතු නිසා හටගන්නේ. මේක සංකල්ප නෙමේද? මේ මානසික ආපු සංකල්ප. මේ සංකල්පය කාගේ දැක්මක්ද? සොකීයත්වයේ දැක්මක්. නිවැරදි නැද්ද? නිවැරදි. ඒ කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. අඩුම තරමේ සක්කාය දිට්ඨිය කියන්නේ තමන් දකින මේ දිට්ඨිය දිට්ඨියක් කියලා නෙමෙයි දකින්නේ. මොකක් කියලාද? හරි දෙයක්. නිවැරදි දෙයක්. ඇත්ත දෙයක්. මෙන්න මේ ඇත්ත දේ තුල ජීවත් වෙනවා. ඉතින් කොහෙද විදර්ශනාව? විපස්සති වෙන්නේ කොහෙද? ඒකට කියන්න තියෙන්නේ සක්කාය දිට්ඨිය කියලානේ. විපස්සති නෙමෙයි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. ඇයි? ඒ දැක්ම සොකීයත් දැක්මක් නේ. දැන් අපට නිර්වචනය ආව අතීතේ නෑ නිරුද්ධයි. අනාගතේ නෑ අතීතේ නෑ නිරුද්ධයිලු. නැහැ. ඒකට නෙමෙයි කියන්නේ. නිරුද්ධ වීමට අතීතයයි කියන්නේ. අතීතේ නෑ නිරුද්ධයි නෙමෙයි. නිරුද්ධ වීමට අතීතය. එතකොට අතීතය කියන කාරණාව ඒ නිරුද්ධ වීම. එතකොට අන්න අතීතය අනුව යන්නේ නෑ ඒ නිසා. නිරුද්ධ වීම දෙයක් කියන්නේ නෑ. අනාගතේ ඒක කියන්නේ නෑ. අන්න අතීතං න අන්වාගමයේ අනාගතං නාප්පටිකං ගජතීතං පහීන. අන්න අතීත කියන නිර්වචනය ප්‍රහාණයි කියන එකත් එක්ක. නොලැබුණා කියන එක අනාගතයි කියන එකත් එක්ක. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ කාරණාව වෙන්නේ මොකක් එක්කද? තත්ත විපස්සති පච්චුප්පන්නංච යෝ ධම්මා ප්‍රත්‍යයෙන් උපන් ධර්මය තත්ත විපස්සති. අන්න එහිම විශේෂයෙන් දකිනකොට විශේෂයෙන් දකින්නේ ඇහැ ඕනේ. ඒ ඇහැ ඇති වෙන්නේ නැතුව විශේෂයෙන් දකින්න බෑ. ඒ ඇහැ ඇති වෙන්නේ අපි මොකක්ද අපේ ප්‍රශ්නේ හොයන්නට ඕනේ. මම ඒකට පුංචි කාරණාවක් කියන්න. මේ අපිට සරලව අපේ ජීවිතයත් එක්ක හොයන්න ඕන නිසා. දැන් ඔන්න ඔබ හොඳට හිතලා බලන්න. ඔබට දැන් ඇහෙනවා මේ ස්වාමින් වහන්සේ නමක් බණක් කියනවා. ඔබට ඇහෙනවා. ඔබට දැන් ඇහෙනකොට ඔබට මේ ඇහෙන බවක් නිර්වචනය වුණේ ඔබ තුලින් දැන ගැනීමක් ආවා. ඇහිීමක් කියලා දැන ගැනීමක් ආවා. ඒ දැන ගැනීම කියන කාරණාව එක්ක ඔබට ඇහෙනවා මට බණක් ඇහෙනවා. ඔය ටිකනේ ආවේ. මට ඒක නෙමෙයි දාවේ. මට බණක් ඇහෙනවා. මොකක් නිසාද? දැන ගැනීමක් ආවා. අන්න ඇහිීම කියලා දැන ගැනීමක් ආවා. මේ දැන ගැනීම එක්ක මට බණක් ඇහෙනවා. දැන් එතකොට දැන ගැනීම ආවේ ඇහැ කන සද්දයත් එක්කද? එහෙනම් අපට නම් දැන ගැනීමත් එක්ක තමයි අපි කන සද්දය කියලා නම් කරේ. නැත්නම් අපිට කන සද්දය කියලා නම් කන සද්දය කියලා තමයි අපිට නම් කරන්න වෙන්නේ අන්න බණක් කියලා. එතකොට දැන් අහන්නේ මමද? දැනගන්නේ මමද? මමගේ දැන ගැනීම එකද දෙකක්ද? දැන් මෙන්න මේ විදිහට අපේ ජීවිතය බලන්න හොඳට හිතලා. දැන ගැනීම මමද? මම වෙනම ඉන්නවද? දැන ගැනීම වෙන එකක්ද? නැත්නම් මමගේ දැන ගැනීමයි දෙකම එකක්ද? දැන ගැනීමමද මම? මෙන්න මේ ටික හොයන්න. අපි අපේ ජීවිතේ සත්‍යවාදී වෙන්න. මෙන්න මේක හොයනකොට පින්වතුනි අපි අසරණ වෙනවා. දර්ශනවාදී අසරණකම වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන අවශ්‍යතාවය වෙන්නේ අන්න එතරට. දර්ශනවාදී අසරණකමත් එක්ක. ඒ දර්ශනවාදී අසරණකම ඇති වෙච්ච තැනදී යථාර්ථයේ හිවීමේ අසරණකමත් එක්ක. අන්න යථාර්ථයේ පෙන්වන ජීවිතය ඇත්තක් පෙන්වන තමන්ගේ සොකීය රාමුවට සොකීය දැක්මට කොටු නොවන එකට කියන සද්ධාරුචි අනුසව ආකාර පරිත්තක දිටිනිඥානක්ඛන්ති කියන මෙන්න මේ කරුණ වලට කොටු නොවන ගම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්ත පණේත නිපුණ පඬිත වේදනීය ධර්මයක් කරා යොමු වෙන්න වෙනවා.
ඒක ලස්සන චංකි සූත්‍රයේ පැහැදිලි වෙන මජ්ක්‍ධිම නිකාය දෙකේ. ඒතකොට මෙන්න මේ විදිහට යථාර්ථයක් හොයන්න ඒ සත්‍යවාදී කෙනාට දර්ශනවාදී අසරණකමේ කොන වෙනවා. දැන් මේ මොකක් එක්කද ජීවිතය ඇත්ත හේමත් එක්ක. දැන් එතකොට යාර නිකන් ඔහේ පුහු සංකල්පයක ඉන්නේ නැහැ. නිකන් ඔහේ සංකල්පයක ඉන්නේ නැහැ. එයා හැම වෙලෙම ඇත්තක් හොයනවා. ඇහුනේ මටද? මම කවුද? ඇහිම මමයි දෙකම එකක්ද? දැනගැනීම මමද? දැනගැනීම මමයි දෙකම එකක්ද? මම වෙනමද? දැනගැනීම වෙනමද? මෙන්න මේ කාරණා හොයන්න පටන් ගන්නවා. මේ කාරණා හොයනකොට එයාට මේ හිතන ජීවිතයත් එක්ක විචක්ෂණය කරන ජීවිතයත් එක්ක එයාට අසරණකමක් එනවා. මොකක්ද මේකේ ඇත්ත එතකොට? මොකක්ද මේකේ ඇත්ත? දැන් එයා හිතන්න ඕනේ. හිතීමත් එක්ක එන්නේ. මමම දහනවා කියන්නේ දැනගත්තේ මමද? දැනගැනීමමයි දෙකම එකක්ද? එහෙනම් දැනගැනීමමයි දෙකම එකක් නම් කවදාවත් වෙන දැනගැනීම් ඇති වෙන්න විදිහක් නැහැ. එහෙනම් මමත් සාසතයි දැනගැනීමත් සාසතයි. නැත්නම් මට නම් දැනගැනීමක් සිදු වෙන්නේ මම වෙනම ඉන්නවා දැනගැනීම එක එක විදිහට ඇවිල්ලා යනවා. එතකොට මම කියන කෙනා ස්ථිර ආත්මන් තමා ස්ථිරයි. අන්න ආත්මන් කියන කාරණා. අන්‍යයගේ විග්‍රහය මෙන්න මේ විදිහට එනවා. එතන මෙන්න මේ මොනවා හරි ක්‍රමයක් එක්ක ඒ කෙනා මොකක්ද වෙන්නේ? ඒ කෙනා දෘෂ්ටියකට යනවා. හැබැයි අර කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට යථාර්ථ ධර්මය පෙන්වලා දෙන්න. හැබැයි තමන් රවට්ටන නෙමෙයි. ඔහේ කරන්න, ඔහොම කරන්න. අර දැන් අද සමාජයේ දැන් ඕනම භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නේ ඉල්ලුමටනේ සැපයුම් කරන්නේ. ඒතර මිනිස්සුන්ගේ මෝඩකමින් යුක්තව විවිධ දේවල් නිවන් දකින්න ඕන කියලා ඉල්ලුම් කරනකොට ඊට අදාළ ප්‍රොඩක්ෂන් එනවා, නිෂ්පාදනය එනවා, එක එක අය බිහි වෙනවා. එතකොට ඒ අය දෙනවා. දැන් හරි ලේසි අන්දන්න. දැන් ඒ කියන්නේ දැන් වෙළඳ දැන්වීමක් දානකොට ඒකේ ලස්සන ඇඩ් එකක් දැම්මට පස්සේ අර මිනිස්සු අන්දන්න හරි පහසුයිනේ. එතකොට මොනවා හරි කාරණාවක් එක Tamanට ලේසි විදියට යමක් කියලා දෙනකොට හරියට ඇඳෙනවා. මෙන්න මේ විදිහට වෙන්නේ අපේ තියෙන අඥානකමත් එක්ක. එහෙම නොවෙන්නට නම් අපි සත්‍යවාදී වෙන්නට ඕනේ. සත්‍යවාදී වුණ තැනදී තමයි යථාර්ථවාදී මේ ගැඹුරු ධර්මයක් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රශ්නයක් දර්ශනවාදී අසරණකමක් ආවට පස්සේ බාහිර කෙනෙකුට චෝදනා කරන්නෙත් නැතුව අපේ මේ ජීවිතයේ සැබෑම ප්‍රශ්නේ දැන් ඔබට නැද්ද ඔය ප්‍රශ්නේ බලන්නකෝ ඇහෙන්නේ කොහමද කවුද අහන්නේ මමද අහන්නේ මම වෙනමද අහන එක්කෙනා වෙනමද කවුද දකින්නේ හිතන්නේ කවුද මමද හිතන්නේ හිතීමයි මමයි දෙකම එකක්ද දැනගැනීම මමද දැන් ওই ප්‍රශ්න නැද්ද ඇයි හිතන්නේ නැත්තේ ඇයි මේ අන්ධ විදියට ඔහේ ජීවිතේ මේ හිත කියන විදියට යන්නේ? එහෙම යන්නේ නැතුව හොඳට හිතන්න. එහෙම ජීවිතය ගැන හිතලා යථාර්ථවාදී වෙනකොට අන්න යාට ඕනකම ඇති වෙනවා ගැඹුරු ධර්මයක් අහන්න. අන්න ගැඹුරු ධර්මයක් අහන කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් හම්බුනාම එයාට ඒ ප්‍රඥාව උදා වෙන මාර්ගයට යමුනොත් එයාට පුළුවන්කම ලැබෙනවා මේ විදර්ශනා කරනවා කියන එක කරන්න. විපස්සති කරනවා කියන එක කරන්න. අනිත් අයට නම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒක නිසා හොඳට කල්පනා කරන්න. බුදුරයන් වහන්සේගේ ධර්මයේ හොඳට අහන්න. ජීවිතය ඇත්ත හොයන්න. ගැඹුරු දහමක් වෙන කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්න. තමන්ගේ පුණ්‍ය ශක්තියත් එක්ක අදාළ කල්යාණ මිත්‍රයෙක් ඔබට හම්බ වෙනවා. ඒ පුණ්‍ය ශක්තියත් එක්ක නැත්තම් ඔබව අනිත් අය අන්දනවා. අද ඒ අන්දන සමාජයේ ඊතරම්ම බිහි වෙලා තියෙනවා. එහෙම නොවි යථාර්ථවාදීව නුවණින් යුක්තව දහමට යොමු වීමට මේ අද ඔබට පැහැදිලි කරපු ධර්ම කාරණා ටිකත් උපකාරයක්ම කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. නන්දසිලි ෆොන්සේකා වන තමන්ගේ 75 වන ජන්මදිනය නිමිත්තෙන් තම මෑණියන් වන කර්ලයින් සල්ගාදු ස්වාම්පුරුෂයා වන ලයනල් ප්‍රනාන්දු ඇතුළු මේගේ සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දරු මුණුබුරන් ඇතුළු පවුලේ සිළුම ඥාතීන්ට සිත ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වය දරන්නේ මොරටුව විල්ලෝරාවත්ත පදිංචි නන්දසිලි ෆොන්සේකා මාතාව. මීට අවුරුදු 13කට පෙර මියගිය එම්.ආර්. ගං ඇති පියාණන්ටත් මීට අවුරුදු 2කට පෙර මියගිය ආර්.එම්. සුදුකුමා මෑණියන්ටත් මීට අවුරුදු 44කට පෙර මියගිය එම්.ජී. කරුළුවින්න සහෝදරයාටත් මීට අවුරුදු 6කට පෙර මියගිය එම්.ආර්. කිරිබණ්ඩා සහෝදරයාට සහ වර්ග පරම්පරාවේ මියගිය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සහ හිතමිතුරන් ඇතුළු ධර්මදේශනාව ශ්‍රවණය කළ සිළු දිනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ මොනරාගල මාගන්දන මුල්ල තඹලකන්ද උඩපදිංචි එම්.ආර්. රන්මැණිකා ප්‍රේමාවතී චන්ද්‍රලතා චිත්‍රා ඓරාංගනී කරුණාවතී යන දීනිවරු
එම්.ආර්. පියසේන, සුදු බණ්ඩා, ගුණපාල යන පුතුණුවන්, සියලුම ලේලිවරුන්, සියලුම බෑනාවරුන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු එම පවුලේ සිළු දෙනා 2021 මාර්තු 8 වන දින පරලෝසපත් වූ රුක්මින් සමන්ත ජයතිලක ස්වාමිපුරුෂයාට සහ 2021 පෙබරවාරි 4 වන දින පරලෝසපත් වූ ඩී.ඩබ්ලිව් චන්ද්‍රදාස සහෝදරයාටත් 2018 මාර්තු 18 වන දින පරලෝසපත් පීටර් රාජපක්ෂ පියාණන් ඇතුළුව පරලෝසපත් වූ සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වය දරන්නේ මීරිගම කහටගොල්ලවත්ත පදිංචි පුෂ්පා අයිරාංගනී රාජපක්ෂ මහත්මිය. මාර්තු මස ජන්මදිනයන් සමරන ආදරණීය පුතුණුවන් වන සංකරත්නායක හා ආදරණීය ස්වාමිපුරුෂයා වන නීල් රත්නායකටත් නිදුක් නිරෝගී සුව සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනුයේ කැනඩාවේ පදිංචි සන්ධ්‍යා රත්නායක මහත්මිය. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා ගන්නට යෙදුන ඒ සියලු දෙනා නමින් මිය පරලයන්ට යෙදුන සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයටම පත්වෙත්වා. ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වය සඳහන් කළ ඒ සියලු දෙනාටම කායික මානසික සැනසෙල්ල උදා වෙලා තුනුරුවන් අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධර්මික ආරක්ෂාව රැකවරණය සැලසීලා ගෞතම සාසනයේ දහමින් සැලසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මාතලේ ඕවිලි කන්ද රෑනකිටුවගල ආරණ්‍ය සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති පූජනීය අලව්වේ අනුමදස්සේ ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව සිදු කරන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටයක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් 0111 30 710 82 දුරකථන අංකයට ඔබ කතා කරන්න. ඔබත් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. සෑම දිනකම පෙරවරු 8ට සහ රාත්‍රී 8ට සුදේශීය සේවයෙන් ප්‍රචාරය වන මෙම ධර්මදේශනා මාලාව සුදේශීය සේවයේ YouTube නාලිකාවනොත් දැන් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබට තෙරුවන් සරණයි.